TN ලක්හඬ සිත නිවන බුදුබණ ඉරිදා ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ හොරණ සීලසුව අරණ භික්ෂු කිලන් මධ්‍යස්ථානයේ නිර්මාතෘවර පූජනීය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්තා චක්කවාලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම ඉරිදා ලක්හඬ සිත නිවන බුදුබණ ඔස්සේ ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා ටිකක් ශ්‍රවණය කරන්නයි සූදානම් වෙන්නේ. විශේෂයෙන් පින්වතුනේ සිංහල හින්දු අලුත් අවුරුද්ද හැටියට හෙළේ මහා සංස්කෘතික මංගල්‍ය හැටියට අපි පුරුදු වෙච්ච ඒ අවුරුදු සැමරුම් අවුරුදු උත්සව අවුරුද්ධට කරන ඒ සියලු කටයුතු මෙවර අපිට වෙනද වගේ කරන්න පරිසරයක් නෑ. ඒ නිසා බොහෝ දෙනෙකුට අනේ අපිට අවුරුද්දත් නැති වුණා. අපිට පෝයටවත් පන්සලකට යන්න බැරි වුණා. වෙසක් එකත් නැතිවෙයිද. අපිට මෙහෙම වෙලා කොහොමද ජීවත්වෙන. තොට මේ වගේ කෙනෙකුට මානසිකව කඩා වැටීමක් ඔය වගේ දේවල් හිතේ ඇතිවෙන්න පුළුවන්. පිංහතුනේ ඔබ නිතර කල්පනා කරන්න මේ තත්ත්වය මුළු ලෝකයේම ඇතිවෙච්ච අනපේක්ෂිත තත්ත්වයක්. මේක මේ කවුරුත් පුද්ගලයෙක් නිසා හරි ගමක කෙනෙක් නිසා හරි පිටරට ඉඳං ආපු එක් කෙනෙක් දෙන්නෙක් නිසා හරි කාගේ හරි දැන් මේක මෙයා නිසා මෙන්න මේ අය නිසයි අපිට උනේ කියලා එහෙම අපිට එක පුද්ගලයෙක් දෙන්නේ කීප දෙනෙක් පිට තියලා අපිට මේ වැරද්ද පෙන්වන්න පුළුවන් දෙයක් නෙමේ. මේවා ලෝකයේ කාල විපත්ති හැටියට කාලෙන් කාලෙට එන විපත් මෙවැනි විපත් ලෝකෙ විටිං විට මේ වගේ විශාල ස්වභාවික විපත් ව්‍යසන වසංගත රෝග ඉතිහාසේ අවුරුදු 100ට මෙවැනි මහා වසංගත කාල ලෝකෙ පැවතිලා තියෙනවා. විටිං විට මෙවැනි මහා දරුණු වසංගත ඇවිල්ලා තියෙනවා. හැබැයි කෙනෙක් හිතෙන්න පුළුවන් දැන්නං ඉතිං ඔවට බෙහෙත් තියෙනවා විද්‍යාව දියුණුයි තාක්ෂණය දියුණුයි ඉස්සර වගේ නෙමෙයි ඉස්සර මිනිස්සු මැරුණේ ඕවට බේතක් හොයාගන්න විදියක් නැතුව දැන් තාක්ෂණය දියුණුයි කියලා. නමුත් ඔබ දකින්න ඇති මෙවර ඒ ආපෝ මේ වසංගත වුවදුර ලෝකෙ දියුණුම රටවල් විශාල විනාසයක් කරාරගෙන යන හැටි. ඒ නිසා පිංහතුනේ එකාතකින් අපිට මේ අවුරුද්ධට අපිට වෙනද වගේ මේ විනෝද වෙනේවා අවුරුදුස්සව වැඩසටහන් ඒවා අපිට කරගන්න බැරි වුණත්. එකාතකින් ලෝකයේ ජීවත්වෙන මිනිස්ව අතර ගත්තහම ලංකාවේ ඔබ බොහොම වාසනාවන්තයි. අපේ රටේ වෛද්‍යවරු ඒ වගේම මේ වෙනුවෙන් කටයුතු කරපු පිරිසගේ දක්ෂතාවයෙන් නිසා අදාපිට මේ තත්ත්වය විශාල වසයෙන් පාලනය කරගන්න පුළුවන්කම ලැබිලා තියෙන. ලෝකෙ අනෙක් රටවල මිය යන ප්‍රමාණය මේ රෝග වර්ධනය වෙන ආකාරය දිහා ගත්තහම අපේ රට ඉහළ ජයග්‍රහණයක් ලබාගෙන තියෙනවා මේ වසංගත රෝගයේ මර්ධනය කර ගැනීම සම්බන්ධය. තිය නිසා පිංහතුනේ අපි ඒ එන ප්‍රශ්න විපත් කරදර මේ හැම දේකටම මෝන දෙන්න ධර්මය තුළින් දක්ෂ හිතක් මනසක් සකස් කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ අටලෝ දහම හැටියට අපිට පෙන්ව ඒකයි. කාලෙකට අපිට ලාභ ලැබෙනවා. ඒ වගේ මයි කාලෙකට අලාභ ලැබෙනවා.
කාලෙකට මිනිස්සුන්ට සැප සම්පත් ලැබෙනවා. මිනිස්සු බොහෝම සැපසේ සතුටින් විනෝද වෙලා ජීවත්වෙන. සමහරුන්ට කාලෙකට එක දිකට දුක් කරදර ප්‍රශ්න ලිටරෝග අපි කෙන එක පිට මේ හෙනගෙඩි පාත්වෙන වගේ කරදරම එනවා කිය. ඒ වගේ සමහරුන්ට එක දිගට කරදරේනවා. ඊළඟට මිනිස්සු හොඳ කියනවා ගුණ කියනවා වරණා කරනවා ප්‍රසංසා කරනවා. කාලෙකට ඒ මිනිස්සුම ඒ කටවල් වලින්ම බනිනවා නින්දා කරනවා ගරහනවා. සමාජයට මෝන දෙන්න බැරි මට්ටමට කෙනෙක්ගේ මනස කඩාගෙන වැටෙන මට්ටමට සමාජයෙන් නින්දා අපවා දෙන්න පුළුවන්. ඒ වගේමයි යස අයස යසස කියන්නේ පරිවාර සම්පත්ති පිරිස් බලය. ඔබට යාලුවෝ නෑදෑයු හිතවත්තු ඥාතියෙන් සමහරුන්ට යන තැන පිරිලා. හැබැයි සමහරෙකුට ඒ අයටම වෙන්න පුළුවන් කාලෙකට අර තමන්ගෙන් උදව්ගත්ත තමන්ග වටකරගෙන හිටපු මිනිස්සු කාත් කවුරුත් නැති වෙනවා. ඔහේ තනියම සලකන්න කෙනෙක් නෑ උදව් කරන්න කෙනෙක් නෑ තමන්ගෙම උදව්ගත්ත මිනිස්සු තමන්ට පිටු පාන. ඒ නිසා යස වගේමයි මේ අටලෝ දහම ලාබලාබ නින්දා ප්‍රසංසා සැප දුක යසායස මේක ලෝක ධර්මතාවයක්. බුදු පසේ බුදු මහරහත්තන් වහන්සේලාට මේ ලෝකෙ උපදින සෑම කෙනෙකුටම අටලෝ දහම ඉදිරියේ එන ප්‍රශ්නවලට මූුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි නික්ලේශී උත්තමයන් වහන්සේලා අටලෝ දහමෙන් කම්පාවෙන්නේ. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේට විශේෂ ගුණයක් තියෙනවා තාදී ගුණේ. තාදී ගුණේ කියලා කියන්නේ අටලෝ දහම ඉදිරියේ අකම්පිතයි කම්පාවෙන්නෑ කියෙන්. බලන්න මහා මංගල සූත්‍ර බුදුරජාණන් වහන්සේ දේශනා කරා පුට්ටස්ස ලෝක දම්මෙහි මේ ලෝක ධර්මතාවයන් ඉදිරියේ අපි මේ මෝනදීලා තියෙන ලෝක ධර්මයකට ඒ ලෝක ධර්මතාවයන් ඉදිරියේ චිත්තං යස්ස නකම්පති කෙනෙක්ගේ හිත කම්පාවට පත්වෙන්නේ නැත්නම් අසෝකං විරජංකේම එයාට විරාජමානව නොසැලී මොන ප්‍රශ්නාවත් එයාට විරාජමානව නොසැලී ඉන්න පුළුවන්නම් ඒ තම් මංගල මුත්තම මේක මංගල කාරණයක් හැටියට ධර්මය පෙන්න්නනවා. තිය නිසා ඔබ මේ මොහොතේ ඒක තේරුම් අරගෙන ඔබේ නිවසට වෙලා වෙනද වගේ ඔබට ඇඳුම්ගන්න ඊළඟට අලුත් ඇඳුම්ගන්න සමාට හිතාගෙන ඉන්න ඇති. අවුරුද්ධට ගිහිල්ලා වෙනද වගේ ඇඳුන් තෝරතෝර දවස් ගණන් ගිහිල්ල බඩුගන්න සමහරලාවට වෙනද වගේ ඔබට හිතේ හැටියට කැවිලි වර්ග පළතුරු වර්ග බඩුමුට්ටු ආහාර පාන ගන්න වෙනද වගේ ඔබට විදිහක් නැතිවේ. පෝලිං වල ඉන්න වෙනවා හරියට බඩු ගන්න විදිහක් නෑ ඇදිරනේතිය බඩු ටික එකතු කරගන්න විදිහක් නෑ. හැබැයි මේ වෙලාවේ ඔබ එකාතකින් ඔබට සමහලාට අවුරුද්ධක හරියට සමරගන්න විදිහක් නෑ කියල ඔබ දුක්කෙන්නේ. මේ වෙනකොට මේ ලෝකේ ලක්ෂ ගානක් මිනිස්සු මේ වසංගත රෝගයේ යටතේ පීඩාවිදිනවා. මේ වෙනකොට ලක්සකට වඩා පිරිසකගේ ජීවිත අහිමි වෙලාතිය. ඒ අයගේ දුක් හැඩූ කඳුළු ස්වාමියයට බිරිඳ අහිමි වෙනවා. ලෝකෙ කොහේ හරි තැනක බිරිඳකට ස්වාමිය කහිමි වෙනවා මේ මොහොතේ මේ වසංගතය නිසා. දරුවන්ට දෙමවපිය අහිමි වෙනවා. දෙමවපියන්ට දරුවෙක් අහිමි වෙනවා. සහෝදරයෝ සහෝදරය අහිමි වෙනවා. ඊළඟට ලෝකයට වැඩදායක සමහර විශාල සේවයක් කරපු පුද්ගලයෝ ආයතනවල හිමිකරුවෝ මේ වසංගත රෝගයට පුද්ගලයගේ උස් පහත් බේදයක් නෑ. ජාති බේද වර්ණ බේද කුලබේද ගෝත්‍ර බේද ඒ කිසි දෙයක් නෑ. අපි දැක්ක රජ පවුල රාජ කුමාරවරු මේ ලෝකෙ ප්‍රබල රටවල් වල අමාත්‍යවරු අග්‍රාමාත්‍යවරු බොහොම ධනවතුන් ධනකුවේරයන් මේ රෝගයේ වසංගතයෙන් පීඩාවට පත්වෙනවා. ඔවුන්ට රෝග වැලඳෙනවා. ඒ නිසා මේ ලෝකෙම වෙලාගෙන යන මහා භයානක වසංගතයක් ඉදිරියේ ඔබට මෙහෙම හරි ජීවිතයේ රැකගෙන අනේ අපිට මොනවා හරි දෙයක් කරගෙන ජීවිතය හරි රැකගන්න පුළුවන්කම ලැබුණනි කියලා ලදදෙයි සතුටුවෙන් ඔබ දක්ෂවේ. ඊළඟට මේ මොහොතේ ඔබ කළ යුතු වැදගත්මදේ අපි දන්න අවුරුදු නැකත් අතර ගත්තහම් බොහෝ වෙලාවට අලුත් අවුරුද්ධට වැඩ ඇල්ලීම ඊළඟට ඔය වගේ කටයුතු ලපියේ දුනා.
අපි මේ මොහොත්තේ බුද්ධිමත්ව රටක් වශයෙන් ඔබට පුළුවන්කම තියෙනවා ඒ අවුරුදු නැකතට ඔබ පැලයක් රෝපණය කරන්න. ඔබටත් රටටත් අන්න අයටත් ඔබේ දරුවන්ට ඥාතීන්ට මේ හැම දෙනා වෙනුවෙන් බෝගයක් පැලයක් රෝපණය කරන්න. අපි දන්නේ නෑ අනාගතයේ මේ යන තත්ත්වයක් එක්ක ලෝකෙ විශාල ආහාර අරබුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඒක අපේ රටේ ප්‍රශ්නයක් නිසා වෙන දෙයක් නෙවෙයි. ඔබට පේනවා මුළු ලෝකයාම ඒ පළතුරු වර්ග වෙන්න පුළුවන්, බඩු භාණ්ඩ වෙන්න පුළුවන්, ආහාර පාන මේ හැම දෙයක්ම ආනයන අපනයන එක්ක මේ ලෝකයේ ආර්ථික ගොඩ නැගිලා තියෙන. අපි දන්නවා ඉන්දියාවගේ රටවලින් අපේ රටට අල ලූුණු නොයෙක් දේවල් පරිප්පු ටික මේ හැම දෙයක්ම විදේශ රටවල් වලින් අපි ආනයනය කරේ. ඔබ දන්නවා අපි කනබොන ඇපල් අපේ රටේ ඇපල් එනවනෙමේ. අපි නොයෙක් රටවල් වලින් විදේශ රටවල් වලින් ඇපල් ටික දොඩංගෙඩිය මේ ඔක්කොම අපි විදේශ රටවල් වලින් තමයි මේ පළතුරු ටික ගෙනාවේ. එතකොට මේ ප්‍රශ්නය මුළු ලෝකෙම වෙලාගෙන තියෙනකොට ලෝකයේ ගුවන් ගමන් අද නතර වෙලා ලෝකෙ බොහෝ රටවල් අතරගේ ගුවන් ගමන් නතර වෙලා. මුහුදු මාර්ගවලින් නැව් ගමන් බිමන් ආනයන අපනයන නතර වෙලා. ඒ නිසා ඔබට මේ වෙනකොට අනාගතයේ තව ටික දවසක් යනකොට ඇපල් ගෙඩියක් දකින්නවත් නැතිවෙයි. දොඩං ගෙඩියක් පිටරටින් ආපු දෙයක් ඔබට දකින්න නැතිවේ. සමහරට මිදි ටිකක් ඔබට දැකගන්න නැතිවේ. හැබැයි ඔබ පුරුදු වෙන්න මේ ආපු කාලේ සමහරලාවට අපිට මේ පීඩාව මාස 6ක් වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ අවුරුද්දක් අපිට දුක් විඳින්න සිද්ධ වෙයි. ඒකට සූදානම් වෙලා හිත හදාගෙන දැන් ඔබේ ඉඩමේ ඔබට තියෙන පුංචි ඉඩක් හරි ඔබ වගා භූමියක් බවට පත් කරගන්න. ඔබ පුළුවන් තරම් මාසකින් 2-3කින් යම් අස්වැන්නක් ගන්න පුළුවන් මොනවහරි අලවර්ගයක් හරි බීජ වර්ගයක් මොනවහරි දෙයක් ඔබේ ඉඩමේ රෝපණය කරගන්න. පිංහතුනේ ඒක විශාල පිනක්. බුදුරජාණන් වහන්සේ නිතර දෙවේලේ පින් වැඩෙන පින්කං හැටියට ආරාම රෝපා වනරෝපා මේ වනාන්තර ගස්කොලන් සකස් කිරීම ආරාම භූමි ඉඩකඩන් සකස් කිරීම මේවා නිතර දෙවේලේ පින් වැඩෙන පින්කං හැටියට පෙන්නවා. ඔබ අහලා ඇති මග මානවකයා කියලා කියන්නේ වර්තමානය අපි සක් දෙවිඳු හැටියට හඳුන්වන්නේ දෙදෙව්ලෝට අධිපති සක්‍ර දෙවියන්. මේ සක්‍ර පදවිය ලැබුවේ මනුස්ස ලෝකයේ මග මානවකය හැටියට රැස් කරගත්ත පින් නිසා. ඔහු කරගත්ත පින මහා පුදුම පින්කං ගොඩක්. මේ මග මානවකයාගේ කතාව සඳහන් වෙනවා ඒ කාලේ මේ මග මානවකයා මීට බොහෝ කාලෙකට පෙර එකැන අපේ බුදුහාන්දුරු පහළ වෙන්නත් බොහෝ කාලෙකට පෙර එදා දඹදිව එක්තරා ගම්මානයක ජීවත් එච්ච තරුණේ. හැබැයි ඒ කාලේ ගමේ මිනිස්සු තමන් මහා පුදුම ආත්මාර්ථකාමී ජීවිත ගත කරපු මිනිස්සු ඒ ගංවල ඉඳලා තියෙන. ඒ ගමම සම්පූර්ණයෙන්ම කැලෑ වෙලා අපිරිසිදු වෙලා. හැබැයි කවුරුවත් ඒ යන පාරක් සුද්ධ කරන්නේ නෑ. පාරට ගස් කඩාගෙන වැටිලා. ඒ ගහයින් කරන්න නැතුව කොහොමහරි ගහසෙන් රිංගල හරි ඒ අතුවලින් කොහොමහරි රිංගල එක්ක ගහ උඩින් පැනගෙන හරි තමන් කොහොමහරි යනවා මිසක් අර ගහයින් කරන්නේ. යන පාරවල්වල තනකොළ වැවිලා අතු කඩාගෙන වැටිලා යන්තන්වත් අත්තයින් කරල දාන්නේ නෑ. ඒක උඩින් පැනලා යනවා. ඒ දඩු යම් තැන්වල කඩාගෙන වැටුනට පස්සේ ඒ දණ්ඩ හදන්නේ නෑ වතුරෙන් බැහැලා කොහොමහරි තමන්ගේ ගමන තමන් යාගන්න. එදකොට ඔය වගේ ගම්මානයක් සම්පූර්ණයෙන්ම කැලෑවෙලා පාරවල් සෞත්තු වෙලා කඩාගෙන වැටිලා ඇලවේලි කඩාගෙන ගිහිල්ලා ඒ දඩු කැඩිලා ලිංවල සම්පූර්ණය වතුර අපිරිසිදු වෙලා මෙහෙම තිබ්බ නගරෙක දවසක් මේ මග කියන තරුණයා පාර යනකොට බලාගෙන හිටිය මිනිස්සු යන හැටි. ගස් කඩාගෙන වැටිලා අතු කඩාගෙන වැටිලා පාරවල්වල ගල් තියෙනවා මේවැ වදිනවා මිනිස්සු ඒත් ඒවා ඉවත් කරන්නේ නැතුව ඒවා උඩින් පැන අරාතුවස්සයෙන් රිංගරිංග යනවා. මේ දිහා බලාගෙන ඉදලා මේ මග තරුණය මොකද කරේ පාර සුද්ධ කරා. අර පාරට කඩාගෙන වැටලා තිබ්බ අතු කපලා ඉවත් කරා. තනකොළ උගුල්ලල දැම්ම.
පාරට වැටලා තිබ්බ ගල් කෑලි ඉවත් කරලා පාර ලස්සන්ට හදලා බලාගෙන හිටිය මිනිස්සු යන හැටි. ඊළඟට පැන්තාලියක් ගෙනහල්ලා තිබ්බ මිනිස්සු මහන්සියෙන් යනවා වතුර හොය හොය. පාර අයිනේ පැන්තාලියක් තිබ්බා. අනේ මේ පාර යන මිනිස්සු පිපාසි සංසිදව ගන්න. ඒ දිහා බලාගෙන සතුටු වුණා. ඊළඟට ඒ දන්නු කැඩිලා. කොහෝම හරි මහන්සි වෙලා කැඩිච් ඒ දණ්ඩක් හදලා බලාගෙන හිටියා. අනේ මිනිස්සු මේවැන් යනවයිනවා. ඔහොම දවස් කීපයක් තනියෙන් මේ වැඩ කරගෙන යනකොට මේ මග තරුණයට හිටිය යාළුවෝ 30 දෙනෙක් විතර. මේ යාළු මිත්‍රයෝ ටික දවසක් ආව මොකද මේ දැන් අපි එක්ක වෙන්දා වගේ සෙල්ලම් කරන්න එන්නේ නැත්තේ. බලනකොට මේ මග කියන තරුණයා මේ පාරවල් හදනවා, ගස් කපනවා, තනකොළ උගුල්ලනවා, පාර දෙපැත්තේ ලස්සනට පැලහිටවනවා. ඇහුව මොකද මේ? උඹට පිස්සුද? එහෙමනේ සාමාන්‍යයෙන් අහන්නේ. කෙනෙක් අනුන් වෙනුවෙන් වැඩ කරනවා දැක්කට පස්සේ සමහරව හිතන්නේ මෙයාට මේ මොකක් හරි පිස්සුවක් හැදිලා. ඉතින් අර යාළුවෝ ටික ඇවිල්ලා ඇහුව මොකද මං උඹට මේ පිස්සුද? මේ පාරවල් සුද්ධ කරන්න මේ අනුන්ගේ දේවල් නේද මේ ගස් හිටවන්නේ ඒ දණු පාලම් හදන්නේ මොකක්ද මේ? ඊට පස්සේ කිව්වා නෑ මේක යහපත් දෙයක්. මේ දේවල් කරන දෙයින් කී දෙනෙක් ප්‍රයෝජන ගන්නවද? ඔන්න බලන්නකෝ අද බලාගෙන ඉන්නකෝ කියලා අර යාළුවන්ට පේන්න වැඩ කරා. ඒ දවසක් දෙකක් බලාගෙන ඉඳලා ඇවිල්ලා එහෙනම් අපිත් එනවා කියලා එකතු වුණා. දැන් ඔන්න මග මානවකයාට 30 දෙනෙක් ඉන්නවා. යාළුවෝ ටිකත් එකතු කරගෙන උදේ පාන්දර ගිහිල්ලා පාරවල් සුද්ධ කරනවා. පාර අයිනේ මිනිස්සුන්ට කන්න බොන්න යන අයට ගිමන් නිවා ගන්න පැන්තාලි තිබුණා. ඒ වගේම පළතුරු ගස් වගා කරා. අර පාරේ යන අය කුසගින්නක් දැනෙනකොට පළතුරු කඩාගෙන කනවා. එතකොට ඒ අයට අවශ්‍ය වෙන්න විදිහට හෙවනට ගස් කොළන් ආහාර පාන හැටියට පළතුරු ගස් පාර සුද්ධ පවිත්‍ර කරලා මේවා හැදුවා. ඊට පස්සේ මේ අය කතා වෙලා දැන් තියෙන ලිං මිනිස්සු වතුර බොන තැන්වල ලින් සුද්ධ කරලා දීලා ඒවා පිරිසිදු කරනවා. හැවිදගෙන යනකොට දකිනවා ගමේ සමහර දුප්පත් ගෙවල් තියෙනවා වහලේ කඩාගෙන වැටිලා. හදාගන්න විදිහක් නැහැ. එක්ක පැත්තකින් බිත්තියක් කඩාගෙන වැටිලා. ඒ ගෙදරට ගිහිල්ලා අහනවා අපි කැමති මේ වහලේ හදලා දෙන්න කමක් නැද්ද කියලා. ඒ ගෙවල් වල මිනිස්සු කියනවා අනේ අපිට මුදල් නැහැ, අපිට වියදම් කරන්න විදියක් නැහැ, අපි දුප්පත්, අපි අසරණයි. නෑ කමක් නැහැ කියනවා, අපි නිකන් කරන්න කියනවා. අපි කට්ටිය එකතු වෙලා හදලා දෙන්නම් කියලා අර ගෙයි වහලේ හදලා දෙනවා. කිසිම ලාභ ප්‍රයෝජනයක් අපේක්ෂාවෙන් නෙමෙයි මේ දේ කරන්නේ. පින් සලකාගෙන ඒ විදිහට දුප්පත් අයගේ ගෙවල් වල ගිහිල්ලා වහල හදලා දුන්නා. ඒ මිනිස්සුන්ගේ කඩාගෙන වැටිච්ච බිත්ති හදලා දුන්නා. ඒ අයගේ ප්‍රයෝජනයට ගස් කොළන් හිටෙව්වා. මේ විදිහට ටික කාලයක් යනකොට මුළු ගමක්ම ලස්සන ගම්මානයක් බවට පත් වුණා. දැන් පාරවල් බොහොම පිරිසිදුයි. පාර දෙපැත්තේ ගස් කොළන් ලස්සනට හේවනට හිටවල පළතුරු ගස් හිටවල තියෙන මිනිස්සුන්ට යන්නේ නායට පොදුවේ ආහාර ගන්න. පැන්තාලි තියලා තියෙන මිනිස්සුන්ට වතුර බොන්න. ලිම් පිරිසිදු ඒ දඩු පාලන් ලස්සනට හදලා තියෙනවා. අර කඩාගෙන වැටිච්ච ගරා වැටිච්ච ගෙවල් මිනිස්සුම එකතු වෙලා හදලා තියෙන. එතකොට බලන්න ගමේම මිනිස්සු එකතු වෙලා දැන් අර තරුණයෝ 30 දෙනෙක් මේ වැඩේ පටන් ගත්තේ මග මානවකයා යාළුවෝ පිරිසත් එක්ක. ගමක්ම ලස්සනට හැදුවා. ඔය අතරේ රජ්ජුරුවෝ මේ ගම්මානවල ඒ කටයුතු සොයා බලන්න රජ්ජුරුවන්ගේ රාජ පුරුෂයන් යොදවලා තියෙනවා. ඒ අය රාජකාරිවලට ඒ අයට කියන ගම්පතියෝ කියලා. දැන් සාමාන්‍යයෙන් වර්තමානෙත් ඉන්නවා ගමක ග්‍රාම සේවක කෙනෙක්. එතකොට මේ ගමේ ඉන්න මේ පළාතට ඉන්න ප්‍රධාන කෙනෙක්, නගරාධිපතිවරු, ඊළඟට මේ පළාත් සභාවල අය, ඒ වගේ ප්‍රාදේශීය ලේකම්ලා ඒ වගේ ඉන්න. එතකොට ඒ කාලේ රජවරු යොදවලා තිබුණා. ඒ අයට කිව්වේ ගම්පති කියලා. මේ ගම්පතිය දවසක් ගමට ආවා. ගමට ඇවිල්ලා බලනකොට හිතා ගන්නවත් පුළුවන් කමක් නැහැ ගම. පාරවල් ලස්සනයි, ගස් කොළන් හදලා මිනිස්සු බොහොම සතුටෙන් මේ මගේ ගමද කියලා හිතාගන්න බැරි වුණා තමන්ගේ පාලනයේ තියෙන ගමද කියලා. හැබැයි ගම්පතියා බොහොම කුහක ඉරිසියාකාර මිනිස්සෙක්. ඔහුට හිතුණා මේ කවුද කියලා හොයලා බැලුවා. හොයාගත්ත මේ මග කියලා තරුණයෙක් යාළුවෝ ටිකක් එක්ක මේක කරලා තියෙනවා. ගමේ මිනිස්සු දැන් මෙයාට කැමති. මෙයාගේ ගුණ කියනවා. මිනිස්සුන්ට මෙයාගේ ප්‍රසාදෙ වැඩි වෙනවා. ඒ නිසා කොහොම හරි රජ්ජුරුව ලවා මේ තරුණයෝ ටිකට දඬුවමක් දෙවන්න ඕන කියලා එහෙමම ගියා.
දැන් ගිහිල රජ්ජුරුව ළඟට ගිහින් දවසක් දැන් බොරුවක් හදාගෙන කේලමක් හදාගෙන ගිය ගිහින් කිව්ව රජතුමනී මං අපේ ගමට ගියා කිය මගේ රාජකාරි කරන ගමට මුළු ගමම විනාස කරලා කිව්වා තරුණයෝ ටිකක් එකතු වෙලා ඒක ප්‍රධානත්වය අරන්තියනෙ මග කියලා තරුණේ තව 30ක් විතර ඉන්නවා කියවා මුළු ගමේ පාරවල් විනාස කරලා ගමම විනාස කරලා දාලා කිය රජ්ජුරුවෝ මේක ඇහුවට පස්සේ හෙව්වේ බැලුවේ නෑ රාජ පුරුෂයන් කැඳවල කිව්වා ගිහිල් අල්ලගෙන වරෙල්ල කිව මේ ගමේ ඉන්නේ මග කියන තරුණයයි කණ්ඩායමයි කුදලගෙන වරෙන් කීවා රජ්ජුරුව ඉදිරියට රාජ බටයෝ ගිහිල් අල්ලගෙනාව මග කියන තරුණයයි තරුණ අර යාළුව 30 දෙනාවයි ගෙනහල රජ්ජුරුව ඉදිරිපත් කර රජතුමනි මෙන්න රජ්ජුරුවෝ ඒ කාලීතින් තොරතුරු ඇහිල්ලක් නෑ අර ගම්පතිය කියපු කේලම විශ්වාස කරපු රජ්ජුරුවෝ ඒ මොහොතෙම දඩුවම් පැමිණෙව්වා දඩුවම් පමණෝල කීවා මේ පිරිසව ගෙනහිල්ලා නගරේ මිනිස්සු එකතු කරලා පිට්ටනයේ බෙල්ල දක්වා වලවල් හාරලත් 30 දෙනා වල්ලන්න කිය අර මග මානවකය යාලුව ටිකයි ඔක්කොම දැම් බෙල්ල දක්වාම වලවල් හාරල වල්ලන්න කිය ඇතාලව්ව ඔක්කෝම පාගවල මරන්න කිය දැන් 30 දෙනාවම ඇතාලව්ව රජ්ජුරුවන්ගේ හස්තියලවා ඔළුව පාගවල මරන්න හදන්නේ බෙල්ල දක්වා වල්ලලා දැන් රාජ බටව අරගෙන ගිහිල්ල වලවල් හාරලා මේ 30 දෙනාම වලවල්වට බස්සලා පස්වලින් වැැහුව බෙල්ල විතරයි දැන් උඩට තියෙන දැන් රජ්ජුරුවෝ ඇවිල්ල වාඩි වුණා දඩුවම දෙන්න රජ්ජුරුවෝ සංඥාව දුන්නට පස්සේ තමයි ඇතාව අරගෙන ඇවිල්ල පාගවන්න දැන් ඉස්සර දඩුවන් දෙන්නේ මිනිස්සුන්ට පේන්න පැරදි නොකරන්න දැන් රජ්ජුරුවෝ සංඥාව දුන්නා ඇත්ගෝවට ඇතාවගෙන හල්ල මේ 30 දෙනාව පාගවන්න කියලා ඒ වෙලාවෙ මග මානෝක අර යාලුව ටිකට කිව්වා යහළුවනී අපි කරේ යහපත් දෙයක් අපි කරේ අන්න අයට ප්‍රයෝජනවත් දෙයක් අපි කරේ පිනක් ඒ නිසා කවුරුත් කම්පාවෙන්න එපා ඒ කරපු යහපත් දේවල්ම හිතලා හිත හදාගන්න මෛත්‍රිය වඩන්න කියව රජ්ජුරුවන්ටත් මෛත්‍රී වඩන්න ඔය ඇතාටත් මෛත්‍රිය වඩන්න ඒ රජ්ජුරුවන්ට කේලම් කියපු අය ඇත්නං ඒ අයටත් මෛත්‍රිය වඩන්න හිත රැක ගන්නක ඔන්න බලන්න අවවාදී එතකොට බලන්න ඒ වෙනකොට ඒ මග මානවකයක් කොච්චර දියුණුද කියලා හිතෙන් රජ්ජුරුවන්ටත් මෛත්‍රී කරන්න ඇතාටත් මෛත්‍රී කරන්න අපි කරේ යහපත් දෙයක් අපි මිනිස්සුන්ට ප්‍රයෝජනය පිණිසයි මේ දේවල් කරේ කියලා හිත හදාගන්නකි දැන් අර ඇතාව අරගෙන එනකොට මේ පිරිස ඇස් පියාගෙන ඇතාටත් හැමෝටම මෛත්‍රී වඩනවා ළඟට ආපු ඇතා කෑ ගහගෙන හොඳවැල උත්සගෙන ආපහු දිව්වා ඇතා හැරිල දිව්වා හිතාගන්නවත් පුළුවන්කමක් නෑ රජ්ජුරුවන් රජතුමා ඇත්ගව්වගන්න ලැහෝ මොකදේ වුණේ හනේ රජතුමනී හිතාගන්න බෑකි දෙවනි පාරත් රජ්ජුරුව අනකරා සංඥාව දුන්න ඇතාවගෙන හල පාගවන් දෙවනි පාරත් ළඟට ඇවිල්ල මේ අය මෛත්‍රී වඩනකොට ඇතා කෑගහගෙන අනි පැත් හැල්ල දිව තුන්ගනි වතාවත් බැලුව බැරි වුණා ඒ වෙලාවෙ රජ්ජුරෝ කිව්වා ඔය මේ පිරිස ළඟ මොකක් හරි මන්තරයක් ඇති කිවා ඇත්තු දමනය කරන ඒ නිසා ඔය ඔළුව පේන්න තිබ්බොත් තමයි මේ අය ඔය මන්තරයේ මතුරල ඇතා දිහා බලනකොට ඇතා දුවනව ඇත්ති ඒ නිසා ඔය 30 දෙනාවම වහන්න කිව ඔළුව වහන්න කිව පැදුරු වගේ ගෙනහල්ලා අර ඔළුව විතරක් උඩට එන්න තිබ්බ තැන්වල 30 දෙනාගේ ඔළුව වැැහුව දැන් ඇතාවගෙන හල පාගවන්න කියව ඒත් මේ අය මෛත්‍රී වැඩුවා මෛත්‍රිය වඩනකොට ළඟට දුවගෙනාපු ඇත ආපහු හැරලා දිව්වා රජ්ජුරුව පුදුමෙන් පුදුමට පත්වෙලා කිව්වා ඔය 30 දෙනාම ඔය වලවල් වලින් හාරලායි උඩට ගන්න කිව රජ්ජුරු ළඟට එක්කං එන්න කිය එක්කං ආවට පස්සේ රජ්ජුරු ඇහුව ඇත්ත කියාපං උඹල ළඟ මොනවහරි මන්තර තියෙනවනේ දැහුව මේ අලි දමනය කර හලිංග පන්නන මන්තර තියෙනවනේ දැහුව ඒ වෙලා මග මානවකයක් කිවානේ රජතුමනී මට කතා කරන්න අවසරයි අපි ළඟ තියෙන මන්තරයේ තමයි කීවා අපි මෛත්‍රිය වඩනෝ අපි උදේ පාන්දර නැකිටල හිතන්නේ කාටද උදව් කරන්න ගමේ කාටද පිහිට වෙන්නේ අසරණ මිනිස්සු කොහෙද ඉන්නේ අපි සියලු දෙනා ගෙහිල්ලා
මිනිස්සුන්ගේ කඩාගෙන වැටිච්ච ගෙවල් හදල දෙනවා. පාරවල් සුද්ධ කරා. ඒ පාරවල්වල ගස් කඩාගෙන වැටල අතු කඩාගෙන වැටල තිබ්බ තැංගොලේ පාරවල් හැදවා. පැන්තාලි තිබ්බා. පාර දෙපැත්ත මිනිස්සුන්ට කන්න බොන්න පළතුරු ආහාරපාන අපි තිබ්බා. ඒ ගස් වැැව්වා. මිනිස්සුන්ට මේ විදියට උදව් කරා. අපි මුළු ගමම කාලයක් තිස්ස ඔය විදිහට මිනිස්සුන්ට උදව්පකාර කරා. ඒ වගේම අපි මෛත්‍රිය පුරුදු කරා. ඕක තමයිකව අපි දන්න මන්තරේ. රජතුමා මේ අහගෙන ඉඳලා ඒ වෙලායම හිතවත් සෙම්පතියකුට කතා කරලා කිව්වා වහාම ගිහිල්ල ඒ ගමට මේ කියපු දේවල් ඇත්තද කියලා හොයාගෙන එන්න කිය. මේ සෙම්පතිය ගමට ගිහිලා විස්තර හොයාගෙන ඇවිල රජ්ජුරුවන්ට කිව රජතුමනී ඔය ඔක්කොම ඇත්ත කීව. මේ ගම්පතිය තමයිකව රජ්ජුරුවන්ට බොරු කියලා මුලා කරලා තියෙන. රජ්ජුරුව ඒ වෙලාම ගම්පතියට දනුවන් කරලා මග මානවකයව ඒ ගම්පති තනතුරට පත් කරා. ඒ ගමේ ඒ ප්‍රදේශේම ප්‍රධානය බවට පත් කරලා රජ්ජුරුව තෑගි බෝග දීලා මේ 30 දෙනාටම වගකීම පැවරුවා මේ වගේම අනෙක් ගම්මානත් එකින් එක මේ විදිහටම ලස්සනට හදන්න කිය. ඔන්න ඔය විදිහට එදා රජ්ජුරුවන්ගේ අවසර ඇතුව මග මානව කිය යාලුව පිරිසයි ගම්මාන ගණනාවක් ඒ රටේ විශාල ප්‍රදේශයක් ගස් වවල මිනිස්සුන්ට පළතුරු වර්ග කෑමබීම මුළු ප්‍රදේශෙම ශස්ත්‍රීක කරලා ඊළඟට මිනිස්සුන්ට පොදු ප්‍රයෝජනයට අවශ්‍ය ඒ වතුර පැන්තාලි ඒ දඩු පොකුණු මේවා හදලා මේ මනුස්සලෝකෙ කරගත්ත පින්කං ඔලින් තමයි මරණයට පත්වෙලා එදා මග මානවකයක් දෙදෙව්ලෝට අධිපති සක්‍ර දෙවියන් වෙලා ඉපදුනේ. අද අපි සක් දෙවිඳු හැටියට සලකන අපේ බුදුරජාණන් වහන්සේට පාරමී පුරද්දී බොහෝ උපකාර කරපු බෝසත් පුතා මවකුසිම් බිහිවෙද්දි සක්‍ර දෙවියන් තමයි රන්දැලක් කරගෙන ඇවිල්ලා ඉස්සල්ලාම බෝසත් පුතා පිළිගන්න. ඒ වගේම බෝසත් අම්මගේ අතට සතරවරන් දෙවියන්ගේ අතට පත් කරලා දේවිය බොහොම සතුටට පත්වෙන්. මහා පින්වන්ත කුමාරයෙක් ලෝකෙ පහළ වනා කියලා බෝසත් පුතා අම්මගේ අතට දෙන්නේ සක්‍ර දෙවියන්ගේ අතේ. ඒ සක්‍ර දෙවියන් තමයි මේ බුද්ධ ශාසනය තුළ අපේ බුදුරජාණන් වහන්සේගෙන් බණහලා සක්ක පඤ්ඤ සූත්‍රයෙන් බණහල සෝවාන් ඵලයට පත්වෙන්. අපේ බෝසතාණන් වහන්සේ අභිනිස්ක්‍රමණය කරපු දවසේ මගුල් කඩුවෙන් කෙස් වැටිය කපල අහසට විසි කරද්දි. රන් කරඩුවක් මවාගේ නැවිල්ලා බෝසතාණන් වහන්සේගේ කේෂ ධාතුන් වහන්සේලා කරඩුවෙන් පිළිගෙන. දෙව්ලෝට ගිහිල්ලා මේ තුන් ලෝකෙම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුදුවෙන්නත් පෙර පළවෙනිම චෛත්‍යය හැටියට 12 යොදුනක් විශාල සත්රුවනින් චෛත්‍යයක් මවන්නේ ඒ සක්‍ර දෙවියන්. එතකොට අපිට පේනවා මේ සක්‍ර දෙවියන්ට සක්‍ර පදවිය ලබන්න ඒවගේ මර යාළුව 30 දෙනත් සක්‍ර දෙවියන්ගේ පරිවාර දේවතාවරු හැටියට ඒ සක්‍ර දෙවියන්ගේ පිරිස හැටියට දිවිය පිරිස හැටියට දිවිය ලෝකෙ පහළ වුණ. එතකොට අපිට පේනවා මේ රැස් කරගත්ත පින්වල විපාක ලැබෙන ආකාරය. ඒ නිසා පින්වතුනේ ගහක් හිටවනවා කියන එක පැලයක් හිටවනවා කියන එක මහා විශාල පිනක්. කෙනෙක් සමහර වෙලාවට පිනක් කියලා හිතන්නේ ආදානයක් පූජා කරන එක. අට පිරිකරක් පූජා කරන එක. සාංගීක දානයක් දෙන එක. ඒව තමයි මිනිස්සු පින් කියලා හිතන ඒවත් පින් තමයි. හැබැයි නිතර දෙවේලේ පින් වැඩෙන පින්කම්. ඒ තමයි කෙනෙකුට මිනිස්සුන්ගේ ප්‍රයෝජනයට පැන්තාලි හදල දෙන අදනම් වතුරට ඇප් එකක් හදල දෙන්න පුළුවන් වතුර බට දාලා දෙන්න පුළුවන් කෙනෙකුට වතුර පහසුකං හදල දෙන්න පුළුවන් නිතර දෙවේලේ පින් වැඩෙන පින්කම. ඉස්සර ගිමං හල් හදල දුන්න. ඒ වගේ කෙනෙකුට ශාලාවක් මොනොහරි කටයුතු වෙනුවෙන් ඉන්න ගයක් දොරක් එහෙම දෙයක් හදල දෙනවා. නිතර දෙවේලේ පින් වැඩෙන පින්කම. ඊළඟට ඒ කාලේ මිනිස්සුන්ට ගස් කොලන් හිටවන එක දැන් බලන්න අද ඔබ ගහක් හිටේව කියන්නේ කී දෙනෙක් ප්‍රයෝජනය ගන්නවාද කියලා මේ පින ගැන දන්නවන මොන තරං ඔබට පින්කර ගන්න පුළුවන්. ඒ නිසා පින්වතුනේ මේ බුදු දහමත් එක්ක බැඳිච්ච දෙයක් කෘෂි කර්මය. අපේ බුදුරජාණන් වහන්සේ වැඩම කරාට පස්සේ තමයි මේ කෘෂි කර්මය ගැන දැන් දඹදිව බලන්න වැඩිපුරම එදා ඒ ගොවිතැන් කරපු ගොවියෝ ගැන ගොඩා දේශනාවල සඳහන් වෙන. මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරපු දවසේ
එදා 12,000ක පිරිසක් එක්ක දඩේ මේ ගිහින් තිබුණ රජ්ජුරු. ඒ කාලෙ සත්තු මරාගෙන ගොවිතැනට ලොකු පුරුද්දම් මිනිස්සුන්ට තිබුණේ. නමුත් මිහිදු මහරහතන් වහන්සේගේ වැඩම කිරීමෙන් මේ රටේ කුෂිකර්මය වාරි කර්මාන්ත මිනිස්සුන්ගේ මේ ගුණේ හාපත් කෘෂි කර්මයත් එක ගොඩනැගිච්ච ජීවන රටාවක් අපේ රටේ සකස් වුණ. ඒ නිසා ගහක් කොලක් හිටවන එක. දැන් ඔබ හිතන්න කුඹුරක් කරන එක. ඒ නිසා ඉස්සර මිනිස්සු කෑමටික ගත්තත් පිගානට ආහාරටිකට වැඳලා කෑමටික ගත්තේ. අද බොහෝ වෙලාවට දැන් ඔබ හිතන්න මිනිස්සු කොච්චර කෑම නාස්ති කරනවද කියලා. ඔබ දැකල ඇති සමහර උත්සවවල මගුල්ගයක් වෙන්න පුළුවන්. ඊල් එක්කොමකක් හරි උත්සවයක් වෙන් කොච්චර කෑම නාස්ති කරනවාද කියලා බලන්න. සමහර දානගෙවල් වල පවා දානය කෑම කොච්චර විසි කරනවාද. ඒ නිසා එවැනි දේවල්වල විපාක සමහර වෙලාවට කාලයක් යනකොට මිනිස්සුන්ට බත් ඇටයක් කන්න ඇති කාලේනවා. ඔබහල ඇති අපේ රටේ දුර්භික්ෂ පැවතිච්ච කාල බැමිනිතියා සාය වගේ සාගත කාලවල මිනිස්සු කොච්චර දුක්වින් දද කියලා. ඒ වගේ ලෝකෙ සමහර රටවල් තින මිනිස්සුන්ට කන්න නෑ. පොළොවේ මැටි අරගෙන ඒ මැටිවලින් අව්වෙ තියලා පුංචි රොටී වගේ හදලා ඒ මැටිවලින් රොටී හදාගෙන කනෝ බන්තර්ජාලි දැකල ඇති. හොයල බලන්න ලෝකෙ සමහර අප්‍රිකාන් රටවල් වල ආහාර නැතුව කන්න නැතුව මිනිස්සු විදින දුක. දැන් අද වෙනකොට ඔබ හිතන්න මේ ලොකු කාලයක් නෙමේන දැම් මේ වසංගත රෝගයක්ත් එක්. ඇඳිර නීතිය දාලා දැම් මේ සති කීපයක් යනකොට සමහර වෙලාවට දැම් වෙනද වගේ ආසාාව තිබුණට ඇපල් ගෙඩියක් කන්නනෑ. දොඩන් ගෙඩියක් කන්නනෑ. මිදි ටිකක් ගෙදර නැතුව ඇති. හැබැයි තියෙන දවස්වල ඔබ බලන්න සමහරු කොච්චර මේ කෑමවලට නිග්‍රහ කරනවාද කියලා. උඩ දාලා ඇපල් ගෙඩියට පයින් ගහපු අය ඇති. දොඩන් ගෙඩිය උඩ දාලා පයින් ගහලා වීසි කරන්න. හැබැයි අද හූල්ල නො සමහර. කෙනෙකුට ඇපල් ගෙඩියත් දැක්කොට නිකන් ලොකූ දෙයක් ලැබුණ වගේ සමහරකුට කාලයක් කන්න නැතිව ඉන්නකොට මිනිස්සුන්ට එක වටිනාකමේනවා. ඒ නිසා පින්වතුනි කවදාවත් කෑම විසි කරන්න. කෑමවලට පයින් ගහන්න කන පිගානකට පයින් ගහන්න. එවැනි ගහකොල ඔබේ ආහාරපාන කන බත්පත ඒ නිසා ඔබ දන්නවා ඉස්සර මිනිස්සු කුමරු ගොවිතැන් කරනකට උදැල්ල අතකාල වඳිනෝ. කුමරට ගිහිල්ල වැඳල තමයි ගොවිතැන් කරන්න. ඔබට කෑම පිගාන ඔබළඟට එනකොට ඔය කෑම පිගානට කී දෙනෙක් වෙහෙසිලා. කී දෙනෙක්ගේ දාඩිය කඳුළු මහපොලෝට හලලා තියෙනවාද කියලා ඔබ හිතන්. දැන් ඔබ හිතන්න බත් පිගාන ගැන නිකං අප හිතම මෙහෙම තේරුම්ගන්න. කෙනෙක් කුඹුරක් කරන්න කොච්චර වෙහෙසෙනවාද. කුඹුරක් කරන කෙනෙක් මොකද එක පාර පිගානටාව නෙමෙයි කුඹුරු කරන්න ඕන මිනිස්සු. ඉස්සල්ලා හේන් කොටනෝ. ඊළඟට වතුර කොහොමහරි ඈතින් කොහමරි වතුරටි කෑරලා ඒක මඩ කරගන්න. කුඹුරක් කොටන්න කොච්චර මිනිස්සු දාඩිය දාගෙන මොන තරම් වෙහෙසක්ද කුඹුරක් කොටනවා කියන. කුඹුරු කොටලා වතුර ඇරලා ඊළඟට ඒ වීටික ඒටික වෙනම පැළවෙන විදිහට පැළ කරලා වීටික ඉහලා ඒ වීටික හැදිලා එනකම් බණ්ඩිගොයම හැදිලා පීදිලා එනකං කී සැරයක් නං ඔය කුඹුරට පෝර ගහනවා වතුර අරිනවා කොච්චර ඒ සත්තුන්ගෙන් ආරක්ෂා කරගන්න මොන තරන් දුකක් විදිනවද කියලා හිතන්න ගොවියෙක්. ඊළඟට ස්වභාවිකව ඇතිවන විපත්වලින් එක්කො වැස්ස එන්න පුළුවන් නියගේන්න පුළුවන් ගංවතුරක් එන්න පුළුවන් කුඹුරු සම්පූර්ණය විනාස වෙන ඒ හැම දෙයක් අනතුරක් ඉදිරියේ ගොයන් ටික රැකගන්න මොන වෙහෙසක් දරනවාද. ඊළඟට අපි හිතම දැන් ගොයන් ටික කපල පීදුනාට පස්සේ ගෙට ගත්තා කියලා. දැන් ඔය ගොයන් ටික කපන්න කී දෙනෙක් ගොයන් කපන්න වෙහෙසෙනවත්. ඊට පස්සේ ඒක පාහින්න කී දෙනෙක් ඊළඟට අර වීටිකට ගෝනිවලට දාන්න මේවා පටවන්න ඊට පස්සේ ගිහිල වී කොටන්න හාල් කරන්න ඔබ හිතන්න කී දෙනෙක් ඔය වී මුට්ටිවලට වී ගෝනිවලට හාල් ගෝනිවලට කී දෙනෙක් කරගහනවද කියලා. ඔබ දැකල ඇති ඔය මුට්ට කරගහන බඩු අදින මිනිස්සු. සමහර වෙලාවට ඒ ගොවිතැන් කරන තැනින් ලොරිවලට පටෝනවා ඉතනින් තව තැනකට ගේනවා ආර්ථික මධ්‍යස්ථානකට ගේනවා ඉතනින් කොළඹට ගේනවා කොළමින් බානවා ඊට පස්ස ඉතනින් අරගෙනනවා තව තැනකට
කොහොම හරි ඔබ ගන්න කඩේ ළඟට එනකොට කී දෙනෙක් ඔය ගෝනියට කරගහනවද කියලා හිතන් කී දෙනෙක්ගේ දාඩිය කඳුළු දුක වේදනාව ඔකත් එක්ක බැඳිලා තියෙනවද දැන් අපි හිතම ඔබේ කඩේ ළඟටම ගේ ළඟම කඩේට ආව කියලා ඔය හාල් ටික ඒක නිකන් ගන්න බෑ ඒ ටික ඔබ ගන්න ඔබේ ගෙදර සමාට ඔබ හම්බ කරන කෙනෙක් නොවෙන්න පුළුව මේ බණහන කෙනා දරුවෙක් වෙන්න පුළුව ඔබ හිතන්න හම්බ කරන කෙනා කොච්චර වෙහෙසෙනවද කීයක් හරි හම්බ කරගන්න ඊට පස්සේ ඒකෙන් ගිහිල්ලා කඩේට ගිහිල්ලා ඔයිටි කාරගෙන ඇවිල්ල උයන්න කොච්චර මහන්සි වෙනවද ගෙදර උයන අම්ම දිහා බලන්න උදේ පාන්දර නැකිටලා අර ගින්දරේ ගිනිමෙලෝගන්න වෙහෙසිලා උයලා හාල්ටික කරලා උයලා ඔය ඔක්කෝම කරලා තව වෑන්ජනට්ටික හදලා ඔක්කොම කලා පිගානට එනකොට ඔන්න ඔය නිසයි ඕකේ වටිනාකම දුක දන්න නිසා ඉස්සර මිනිස්සු හාල් මුට්ටිය අතගාල වැන්ද උයන්න කලින් හාල්ටික අතගාල වඳිනෝ කෑම පිගානට ගන්නකොට පිගානට වැඳලයිවරලා පින් දෙනෝ ඒ නිසා පින්දිල් දැම් බලන්න සාමීන් වහන්සේලාගේ පුරුද්දක් තියෙනවා දානෙ වලඳනකොට උන්වහන්සේලා දානෙ වලදන්න පෙර බුද්ධ පූජාව තිල බුදුහාන්දුරන්ට පූජ කරලා ඒක සාංගීක කරලා ඊළඟට පින් දෙනවා දානි පූජ කරපු කෙනාට දානි හදපු කෙනාට සකස් කරපු කෙනාට හැමෝටම පින්දීලා ප්‍රත්තිවේක්ෂා කරලා ගාථාවක් කියලා මෛත්‍රී වඩල තමයි වලදන්න ඒ වගේ ඔබ කනබොන දේට ගෞරව කරන්න ඒක දුක වේදනාව ඒ පිගානට කෑමෙ කාවේ කොහොමද කියලා ඒක හඳුනගන්න වටහාගන්න අන්න එතකොට ආහාරයක වටිනාකමක් අපිට තේරෙන් අදට වඩා තව මාසයක් දෙකක් යනකොට ලෝකෙම මිනිස්සුන්ට මේ ආහාරවල වටිනාකම කෑමබීම වටිනාකම තේරේ කෑම පිගං ගන සමහරු කඩවල්ලට ගියම් සමහල්ලාවට අපි හිතමු ඔබට අර බෙදාගෙන කන්න තියෙනවා කෙනෙකුට ඕන තරම් බෙදාගන්න පුළුව කියක් හරි දීලයි ගන්න ගානට බෙදා සමහරු තමන්ට කන්න බෑ දැක්කට බෙදාගන්න බෙදාගෙන චුට්ටක් කාල ඉතුරු ටික ඩස්පින් එකට කුණු භාකයකට හල්ලෑනවා මොන තරම් අපරාධයක්ද කියලබන්න ඔය වගේ ඒ නිසා කවදාවත් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා කෑම බෙදාගන්න එපා ඒ කෑම පිගානේ කන්න පුළුවන් ප්‍රමාණ බෙදා කෑම විසි කරන්න එපා කවදාවත් කෑම කන්න නැතුව ඇටිං ඇටේ හොයාගෙන කාල ජීවත්වෙන මිනිස්සුයින් අපිට ස්වභාව ධර්මයෙන්ම ලෝකයාට ඒ පාඩන් කාලෙක දිවගන්නනවා කෑම විසිකරපු මිනිස්සු කණබොන දේවල් උඩදාල පයිංගහප මිනිස්සුන්ට කන්න නැතුව විඳවන්න කාලයක් එනවා ස්වභාව ධර්මය මේ දඩුවම දෙනවා ඒ නිසා මිනිස්සුන්ගේ ජීවිතවල ගුණධර්ම කියනේවට ටිකෙන් ටික හදාගත්තේ නැත්නං ස්වභාව ධර්මයෙන් මිනිස්සුන්ට විඳවන්න කාලයක් එනවා දැම් බලන්න මේ වෙනකොට අද මේ බණටික අහන දවස වෙනකොට කී දෙනෙක් නං මේ රෝගයක්ත් එක්ක ලෝකයේ පුරා පීඩාවට පත්වෙලාද ලක්ස විස්සකට ආසන්න වේගෙන එන ජනතාවක් මේ වෙනකොට මේ වසංගත රෝගයෙන් පීඩාවට පත්වෙලා දවස ගානි මේ වසංගතී පැතිරෙන ආකාරය ගත්දී ලෝකයේ දිහා බලන්න ඔබ ලෝකෙ ප්‍රබල රටවල් ලෝකෙ දියුණු රටවල් මේ යුරෝපයේ තියෙන රටවල් ඒ වගේ ඇමරිකාව මේ වගේ රටවල් දිහා ගත්තහම මොන තරං වේගෙන් මේ වෙනකොට මේ වසංගතය ලෝකෙ පැතිරීගෙන යනවද ගිය ඉරිදා උදේ මේ ධර්ම දේශනාව කරද්දී මේ දේශනාව පටිගත කරනකොට ඒ වෙනකොට මේ රෝගයේ ව්‍යාප්ත වෙලා තිබ පිරිස ඒ රෝගයේ මියගිය පිරිස අපි අන්තර්ජාලයෙන් බලල මේ ධර්ම දේශනාවට මම සඳහන් කරා ඒ වෙනකොට 60,000 ඉක්මෝපු පිරිසක් තමයි මේ රෝගයෙන් ගිය සතිය ගිය ඉරිදා වෙනකොට මිය ගිහිල්ල තිබුණේ නමුත් අද වෙනකොට හරියට සතියකට පස්සේ අද මේ ධර්ම දේශනාව සිදු කරනකොට ඔබ බණහන්න දවස වෙනකොට 1,10,000කට වැඩි එදකොට බලන්න සතියක් ඇතුළත මොනතරං වේගෙන් මිනිස්සු මරණයට පත්වෙලාද සතියෙන් සතිය මේ රෝගය වේගෙන් ලෝකෙ ව්‍යාප්ත වෙන අද මිනිස්සු මේ මැරෙන ප්‍රමාණ ගැන හොයන්නේ අද අපි කොහේ හරි ඉඳං හැංගිලා ගෙවල් අස්ස ඉඳගෙන
ඉන්ටනෙට් එකෙන් හරි ඔබ ෆෝන් එකකින් හරි එක්කො ටීවී එකෙන් හරි රේඩිය එකෙන් හරි නිවස් වලින් අද මෙච්චරක් මැරුණ කියලා අද අපි ගණන් අහහ කල්පනා කරන කොහේ හරි ඉඳගෙන බලන්න අපිට අහන් ලැබෙනවා අද වෙනකොට 1000ක් මැරලා තියෙනවා අසවල් රටේ ඊයේ 1500ක් මැරලා තියෙනවා පෙරේදා මෙච්චරක් මැරුණ 800ක් මැරුණ 900ක් මැරුණ අපි අද මැරෙන්න ප්‍රමාණ කොහේ හරි ඉඳන් අහගෙන මෙච්චරක් මැරලා හෙට මෙච්චරක් මැරුණ අද මෙච්චරක් මැරුණ කියලා අපි ගණන් කරනවා ඔබ හිතන්නේ මැරෙන්නේ කාගේ හෝ අම්මා කෙනෙක් කාගේ හෝ තාත්තා කෙනෙක් එක්කෝ කාගේ හරි දෙමව්පියන්ට ආදරෙන් හිටපු තමන්ගේ එක දරුවෙක්කේ මැරෙන්නේ එක්කො තමන්ගේ ස්වාමියෙක් බිරිඳක්කේ මිය යන්නේ ඒ නිසා ලෝකෙ කොහේ හරි තැනක මේ මොහොතේ මේ බණහන වෙලාවේ කී දෙනෙක් මේ වසංගත රෝගය නිසා හුස්ම ගන්න බැරුව පෙනහළු ආබාධවලින් බොහෝම අවාසනාවන්ත විදිහට මේ වෙනකොට ලෝකයේ ලක්ෂ ගානක් පණෑදෑදා හුස්ම ගන්න බැරුව මේ රෝගෙන් පීඩා විදිනවා කී දෙනෙක් මරණය අභියසද මේ බණ කියන අතරතුර කී දෙනෙක්ගේ හුස්ම යනව ඇද්ද අනාගතයේ මොනතරං වේගෙන් මේ රෝගෙ ලෝකෙ පැතිරෙයිද ඒ නිසා මේක සැහැල්ලු කරලා හිතන්න එපා විශේෂෙන් මේ අවුරුදු කාලය තුළ අපි දැක්ක අපේ රටේ මීට කලින් පහුගේ සති 2-3 තුළ මේ රෝගේ ව්‍යාප්ත වෙච්ච කාලය තුළ යම් බයක් නිසා හිතාගන්න බැරිකමක් නිසා මිනිස්සු කොහොම හරි ඇදිරනීතිය යොදවලා ගෙවල්වලට වෙලා හිටිය ඒ නිසා බයට හරි ගෙවල්වලට වෙලා හිටි හැබැයි කාලයක් යනකොට මේ සති 2-3-4ක් යනකොට ඒ ස්වභාවය සාමාන්‍ය දෙයක් වෙනවා ඊට පස්සේ ආයි දවස් ගානක් යනකොට ඒක ගානක් නැති වෙන ඊට පස්සේ ලෙඩේට තියෙන බය එන්නේ අඩු වෙන ඒ අඩුනාට පස්සේ ඊට පස්සේ හොරෙන් එකතු වෙන්න පටන් ගන්නවා ගංවල තැන්තැන්වල කල්ලි ගහෙන්න පටන් ගන්නවා හැංගි කට්ටිය එකතු වෙලා සාකච්ඡා කරන්න පටන් ගන්නවා ඊළඟට මේ අවුරුදු කාලේ එනකොට ලෙඩේ අමතකයි ලෙඩේ අමතක වෙලා දැන් ඒකට වඩා හිතට පීඩනයක් මේ රෝගයේ මේ තියෙන භයානක අනතුරට වඩා අනි අවුරුදු උත්සවේ කරගන්න බැරි වුණා ගිය අවුරුද්ද නම් ගමේ අවුරුදු උත්සවේ තිබුණා කොච්චර අපි ගිහිල්ලා විනෝද වුණාද අපි ගිහිල්ලා අවුරුදු උත්සවේ හවස තියෙන සංදර්ශන ඊළඟට ඒ තියෙන විනෝද සැනකෙලි සංගීත සංදර්ශන අපිට මේ මොකවත් නෑ මේ පාර අවුරුදුත් නෑ නෑදෑගෙවල් වල යන්නත් නෑ දැන් ඒ දේවල් තමන්ට ලොකු පීඩනයක් කරගෙන මේ අනතුර සම්පූර්ණ මිනිස්සුන්ට අමතක වෙන්න පුළුව ඒ නිසා ඔබ හිතන්න ඔබට මේ අවුරුද්ධ හරියට වෙනද වගේ උත්සවයක් හැටියට සමරගන්න බැරිවුනත් ඔබේ ජීවිතය රැකුණ මේ රටේ කොහොමහරි මේ වෙනකොට ජීවිත පරිත්‍යාගෙන් ඔබ වෙනුවෙන් රට වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව රණවිරුවන් ඒ වගේම වෛද්‍යංශ වෛද්‍යවරු රෝහල් කාර්ය මණ්ඩලේ හෙද සේවාවල රාජ්‍යංශ අත්‍යවශ්‍ය සේවාවල යෙදෙන සියලු දෙනා මේ කරපු කැපකිරීමේ ප්‍රතිඵලයක් හැටියට අද වෙනකොට ඔබට අපේ රටෙන් මේ රෝගයේ තුරන් වේගෙන යන ලකුණු අපිට සංඛ්‍යාලේඛනත් එක පැහැදිලිව පේන තියෙනවා තව දින කීපයකින් ඔබ තව හොඳට ආරක්ෂා වෙලා හිටියොත් තව ටික කාලයක් ඉවසගෙන හිටියොත් අපිට අපේ රට ආරක්ෂා කරගන්න පුළුවන් සම්පූර්ණයෙන් මේ වසංගතේ හැබැයි අනාගතය අපිට මේ වසංගත රෝගයෙන් අපි බේරුණත් ලෝකේන ආහාර අරබුද ලෝකයාගෙම එන මේ දේවල් එක්ක අපිට ආහාර පාන ගැන කෑම බීම ගැන අපිට වෙනදා තිබ්බ ජීවන රටාව නැතුව අපිට මාස 6ක් හෝ අවුරුද්දක් හෝ යම් කාලයක් අපිට කැපකිරීම කරන්න වෙයි ඊට සූදානන් වෙන්න ඊට සූදානන් වෙලා ඔබ දැන්දැම්ම ඔබ ආහාර සකස් කරගන්න ගෙදර හම්බෙන ටික ඉතුරු කරගන්න නාස්ති කරන්න එපා පුරුවන් තරන් අරපිරි මැස්මෙන් ජීවත්තෙන් හම්බ කරන දේවල් පුළුවන් තරන් ඉතුරු කරගෙන ශක්තිමත්ත තමන්ට පුළුවන් විදිහට අනාගතය ගැන සැලසුම් සහගත විදිහට කටයුතු කරන්න ගෙදර තියෙන පුංචි ඉඩම හරි මොනවහරි අඩුගාන ගොටු කොල ටිකක් මුකුණු ඇන ටිකක් හරි ගෙදර ඉඩමක මොනවාහරි දෙයක් අඩුගාන මං්ඥොක් කාලයක් අලවර්ග ඒ වගේ දෙයක් හරි ඔබට මාස කීපයක් ඇතුළත
ඔබට ෂණික පලදාවක් ගන්න පුළුවන් දේවල් හොයලා මේ වෙනකොට අපි දන්න අපේ රටේ බීජ බෙදාහරිනවා ඒ කෘෂිකර්මාන්ස නිලධාරීන් විශාල කැපකිරීමක් කළ රට පොළඹෝඩු. ඒ කටයුතුවලට එකතුවෙන් මොකද අපි පවා අපේ ආයතනවල මේ කාලේ තුළ අපි දන්න දැන් අපි ගොඩ නැගිලි හදනේවා පින්කං අපි චෛත්‍ය හදාගෙන ගිය හැබැයි මේ කටයුතු ඔක්කොම අපි නැවැත්තුව. ඒ සියල්ල මේ අවධානම එනකොට ඒ සියලු කටයුතු නැවැත්තුව. නවත්තලත් දැන් අපි අපේ තියෙන හැම භූමියකම ආරාම භූමිය සීලස්වාරණාවට ඒ භූමිවල පවා අපි පුළුවන් තරම් දැම් බෝග වගා කරන කටයුතුවලට අපි පෙළඹිලාතිය. ඒ වගේම සමහර වෙලාවට ඔබට හිතේ මේක අනුන්ගේ ඉඩම අපේ ඉඩමක් නෙමෙයි අපි මොකටද වවන්නේ. ඔබ හිතන්න ඒ වෙලාවට හිතන්න අර මග මානවකයා කරපු පින් ටික අද සක්‍ර දෙවිය වෙලා ඉපදිලා ඉන්නේ මේ මගේ ඉඩම කියලා හිතපු නිසා නෙමේ. කාට හරි ප්‍රයෝජනවත් සමහරලාවට අප හිතම හොරෙක් ඇවිල්ලා මං්ඥොක් කාලයක් ගලෝගෙන ගියා කියලා අනේ මනුස්සේ අරගෙන යන්නේ කන්න නැති නිසා නේද. බඩකින්නට නේද ඒ කඩාගෙන යන්නේ මොනොහරි. ඒ නිසා තව කෙනෙකුට කාට හරි කුසගින්න නිවේවා. ඒක තමයි මෛත්‍රී සහගත සිතුවිල්. ඔබේ ගමේ ඉඩන් තියෙන්න්න පුළුවන් සමහලාට ඔහේ අතහැරල දාලා තියෙනවා. මොකොවත් වගා කරන්න නැතුව ඔහේ කැලෑවෙච්ච භූමි තියෙන්න්න පුළුව. ඒ ගිහිලා අයිතිකාරව එක කතා කරලා කවුරු හරි ඉන්නවනම් කතා කරලා අපි මේක හදල දෙන්නම් අපිට එපා කාට හරි ප්‍රයෝජනයක් ගන්න. ඒ වගේ ඔබ ගමේ පුරං වෙලා තියෙන අතහැරලා දාලා තියෙන හැම හිස් ඉඩමකම මොනවහරි දෙයක් වගා කරන්න එකතුවෙන්. ඔබට මේක ප්‍රතිඵලේ දැනන්නේ තවටික කාලයක් යනකොට. ඉති ඒ නිසා තරුණ පිරිස යමක් කරන්න පුළුවන් අය හැමෝම එකතු වෙලා අපේ රට එවැනි වගා කරන වගා වැඩ සටහනකට සම්බන්ධ කරගත්තොත්. අපිට පුළුවන් ඉදිරි මාසවල ඇතිවෙන්න තියෙන මේ හැම ප්‍රශ්නයකටම මූුණ දෙන්න හිත ශක්තිමත් කරගන්න. මේ හැම දෙයක් මේක මතකතියාගන්න කයල් ලෙඩ නොවී තියාගන්න නම් වැදගත්ම දේ තමයි හිත රැකගන්නේ. හිත ලෙඩ වුණොත් සැනින් කය ලෙඩ වෙන. බුදුරජාණන් වහන්සේගේ ධර්මය පෙන්නුවේ කය ලෙඩ වුනත් හිත ලෙඩ කරගන්න එපා. මානශික ශක්තිය කියන එක ගොඩාක් වැදගත් නිරෝගිකමට. ඒ පිණිස පුළුවන් තරන් පින්කං කරන්න. ඔබ නිවසේ ඉන්න ගමන් සමට ඔබට එලියට යන්න බැරිවී. ඔබට වෙනද වගේ පෝයකට ගිහිල්ල පින්කං කරන්න බැරිවී. බණ සංවිධානය කරන්න එලිය ඒ වගේ දේවල් අපිට කරන්න බැරිවේ මේ කාලය තුළ. හැබැයි ඔබට ඔබේ ගෙදර ඉඳගෙන ඔබට පුතුන් අඳන්න පුළුවන්. ඔබ නිතර උදේ හවස ගෙදර පිරිත් කියන්න. රතන සූත්‍රය කියන්න. ඒ වගේම විශේසිෙන් උදේ හවස ඔබ මෝර පිරිත උදේට හවසට ඒ ගාථාවන් සිහි කරලා ධර්මයෙන් ආරක්ෂාවක් තමන්ගේ ජීවිතයට අධිෂ්ඨාන කරගන්න. ඒ වගේම දිවිහිමියෙන් මේ කාලය තුළ මේ විපත් කාලය තුළ ඔබට ඔබේ පින බලවත් කරගන්න අවශ්‍යයි පෙරපින මතු කරගන්න අවශ්‍යයි. ඒ පිණිස හොඳට සිල් රකින්න. මේ කාලය තුළ නිති පන්සිල් රකින් මෛත්‍රිය වඩන්. බොහෝම ආශිර්වාදය ලැබෙන බලවත්ම භාවනාව තමයි මෛත්‍රිය. මෛත්‍රිය කියන පිනාතර අග්‍රම පින. මේ කාලය තුළ ඔබට ඔබේ පෙර පින මතු කරගන්න අවශ්‍යයි. මග මානවකය පවා යාලූ පිරිසත් එක්ක. එදා බලන්න අර රජ්ජුරුවෝ දනුවම් පමුණුවන්න හදපු වෙලාවේ හස්තිය පවා ආපස්සට කෑගහගෙන දිව්වේ මෛත්‍රියයේ බලේ. ඒ නිසා හැම වෙලායම මෛත්‍රී වඩන්. ඔබ පුරුදුවෙන්න මේ කාලය තුළ තමන්ට තමන්ගේ නිවසේඉන්න අයට ගමේඉන්න අයට නගරඉන්න අයට පලාතිම මුළු රටේ ලෝකෙම ඉන්න අය අරමුණු කරගෙන ඒ හැම දෙනාම නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දුක්පීඩා නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා කායික මානසික සුවපත්වෙත්වා මේ විදිහට හැමෝම අරමුණු කරගෙන මෛත්‍රී වඩා. ඒකට විශේෂ ඉරියව්වක් කියල දෙයක් නෑ. මේ මෛත්‍රී භාවනා බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ තිට්ටන් චරන් නිසින්නොවා සයානොවා. ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට ඇවිදිනකොට වාඩි වෙලා හිටියත් නිදාගන්න ගියත් ඔය හැම ඉරියව්වකම ඔබට පුළුවන් මෛත්‍රී සිත පතුරුවන් මේ කාලේ තුළ ඔබ හොඳට මෛත්‍රියෙන් හිත රැකගත්තොත්
මේ වසංගත රෝග විපත් පීඩා ඉදිරියේ අපිට විශාල ආරක්ෂාවක් හදාගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි දන්නවා අපේ රට මීට පෙර අතීතේ මොන තරං විපත් උවදුරුවලට මෝනදීපු රටක්ද. හැබැයි අපි ආරක්ෂා වුණ මොන තරන් සතුරු ආක්‍රමණ මොන තරං අධිරාජ්‍යවාදී ආක්‍රමණ කැරලි කෝලහල අපේ රට ඉතිහාසී දං හිතන් කී වතාවක් ආක්‍රමණවලට මුණදීපු රටක්ද. වලගම්බ රජ්ජුරුවන්ගේ කාලය අවුරුදු 12ක් විශාල නියගයක් සාගතයකට මුණ දුන්න. කාලිංග මාග චන්ද්‍ර භානු වගේ අය රටේ විශාල දහස් ගනම් පිරිවරාගෙන පන්සල් වෙහෙර විහාර විනාස කරගෙන මිනිස්සු මරමරාගිය. අනුරාධපුර පොළොන්නරු පූජා භූමිවලින් මිනිස්සු ඒවා අවුරුදු 100 ගණන් එක මනුස්ස වාසයක් නැතුව මහ වනාන්තර හැටියට වැහිලගිය. ඊළඟට 30 අවුරුද්දක් පැවතිච්ච යුද්ධ විටිං විටාපු විපත් හිතන්න සුනාමි යුවදුර ගංවතුරු නායාම් භීෂණ යුග මේ හැම කාලයක් එක්කම ගත්තහම ඒ එන හැම විපතකින් අපි ජයගත්තා. නැගී සිටිය. මොන්න ක්‍රමෙන් හරි බුදුරජාණන් වහන්සේ 3 වතාවක් වැඩම කරපු පිම්බිම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස් පල බෝධීන් වහන්සේලා වැඩ ඉන්න පුුණ්‍ය භූමිය රුවන්වැලි මහා සෑය ලෝකෙ වැඩිපුරම ධාතුන් වහන්සේලා වැඩ ඉන්න මේ පූජනය පුුණ්‍ය භූමිය මුළු ලෝකෙම විපත්වයගෙන ගියත් කොහොම හරි ආරක්ෂාවෙන. අන්නේ ශක්තිය ධර්මයෙන් ඔබ ඇති කරගන්න. අද අපිට පේනවා රටක් වසයෙන් හැම පන්සලකම පිරිත් කියනවා. එක වෙලාවකට හැම තැනකම පිරිත් කියන. ගෙවල්වල මිනිස්සු බොහෝ පිරිසක්. හැමෝම එකට එකතුන් නැතත් විශාල පිරිසක් එකතු වෙලා එක හඬට පිරිත් කියනවා. ගුණධර්මපුරණ. මේ වෙලාවේ එකතු වෙන්න ජාති ආගම් කුල ගෝත්‍ර බේද ඔක්කොම විශේෂෙන් මේ දේශපාලන බේද පක්ෂ බේද ඔක්කොම පැත්තක දාලා රටක් වසයෙන් එකතු වෙලා මේ වෙලාවෙ ධර්මානුකූලව කටයුතු කොරොත් ඔබට මේ වසංගත මේවට මූුණ දීලා ඉදිරියේන ආර්ථික අරබුද ඉදිරියේන ආහාර හිඟ මේ හැම දෙයකටම අපිට හොඳට මූුණ දීලා මුළු ලෝකෙම මොන තරම් මිනිස් වසරණවේගෙන ගියත් අපිට රටක් වසයෙන් ආරක්ෂා වෙලා අපිට රැකෙන්න්න පුළුවන්කම තියෙන. තියේ පිණිස ඔබ හැම දෙනාටම ශක්තිය ධෛරිය තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා 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 කියල අපි ඔබ හැම දෙනාටම ආශිර්වාද කරනවා. විශේෂයෙන් සිංහල ඉන්දු මේ අපේ හෙළේ මහා සංස්කෘතික මංගල්ලෙ මේ අවුරුද්ධ වෙනුවෙන් ඔබ ඒ නැකතට ගෙදර තියෙන විදිහට මොනොහරි කිරිබට්ටිකක් හරි හදාගන්න. හැබැයි ඒ වැඩාල්ලන වෙලාවට ගහක් හිටවලා ඔබ මේ භූමිය ස්වයම් පෝෂිත කරන්න දායක වෙන්න. ඔබ හැම දෙනාට මුතුම් ධර්මාවබෝධය පිණිස්සම මේ පිනාශිර්වාදයක් වේවා වේවා. ආකා සට්ඨාචිබුම් මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු ලෝක සාසනං. ආකා සට්ඨාචිබුම් මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු දේශනං. ආකා සට්ඨාචිබුම් මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ඔබ ඒ ශ්‍රවණය කරනු ලැබුවේ ලක්හඬ සිත නිවන බුදුබණ ඉරිදා ධර්මානුශාසනාවයි. දේශකයන්න් වහන්සේ හොරණ සීලසුව අරණ භික්ෂුගිලන් මධ්‍යස්ථානයේ නිර්මාතෘවර පූජනීය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. උන්වහන්සේටත් නිදුක් නිරෝගී චිරජීවනය උදාවේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසුව ඔබ සැමට තෙරුවන් සරණයි. Lakanda Radio ITN